වර්තමානයේ රටේ පවතින ඇගිරිනීතිය ආරක්ෂක හේතුත් නිසා පාසල් පැවැත්වීමටත් උපකාර පන්ති පැවැත්වීමටත් නොහැකි වීමෙන් පාඩම් අතපසු වීමේ තත්ත්වයකට මුහුණ පාදී තියෙන මෙවර විභාගයට පෙනී සිටින 2020 විභාගයට පෙනී සිටින නව නිර්දේශය යටතේ අධ්‍යයන හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ පාඨමාලාව ඉදිරිපත් කරන්නේ. මුලින් WhatsApp හරහා මේ පාඨමාලාව ඉදිරිපත් කරා. එහිදී මිනිත්තු 10කට මේ වීඩියෝ එකක් සීමා කිරීමට සිදු වීම නිසා අපි මේ YouTube channel එකක් හරහා මේක ඉදිරිපත් කිරීමට හේතු වුණා. නමුත් දැන් මේකේ නිරීක්ෂණය කරන කණ්ඩායම අතර මගේ ශිෂ්‍යයන් පමණක් නොවන බව පෙනී යනවා. එතකොට ඒ නිසා ඔවුන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මේක හිතනවා. මෙහිදී මම වසර ගණනාවක් ක්‍රියා විද්‍යාව විෂය ගන්නලා අත්දැකීම් තියෙනවා ලංකාවේ ප්‍රධාන ජාතික පාසල් කීපයක. ඒකම ජීව විද්‍යාව ඉගෙනීමත් උසස් ප්‍රතිඵල ලබා ගැනීමත් තියෙනවා මගේ අත්දැකීමේ. ඒකම මේ මම BSc උපාධිය ඒකම අධ්‍යාපනය සඳහා පශ්චාත් උපාධියත් හදාරලා ඉන්න කෙනෙක්. ඒකම විභාග ප්‍රශ්න පත්‍ර නිරීක්ෂකයෙක් හැටියට ඒකම අතිරේක ප්‍රධාන පරීක්ෂකවරියක් හැටියට කටයුතු කරලා තියෙනවා. මේක මෙම දරුවන්ට අධ්‍යයන කටයුතු සඳහා නැත්නම් පාඨමාලාවේදී මම ඒවා ලබා ගන්නා ලද අත්දැකීම් ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ පාඨමාලාව ඉදිරිපත් කරන්නේ. අතුකාව මූලික පරීක්ෂණාංගාර තාක්ෂණික ශිල්පකම. මූලික බල ගත්තොත් එහෙම සුදු ජීවීන් ජෛව රසායනික ගති ලක්ෂණ හා රූප විද්‍යාව හදාගන්නට නම් ඔවුන් කෘත්‍රිම මාධ්‍ය මත රෝපණය කරන්නට ඕන. එතකොට ඒ කෘත්‍රිම මාධ්‍ය මත රෝපණය කිරීමේදී අපවිත්‍ර වීමකින් තොර ඒක සිදු කිරීම අත්‍යවශ්‍යයි. එතෙන්නේ එහෙමනම් ප්‍රධාන වශයෙන් ජීවාණුකරණ ක්‍රම ශිල්ප අධ්‍යයනය කරන්නට ඕන. මේකදී සුදු ජීවීන් රෝපණය සඳහා රෝපණ මාධ්‍ය පිළිවෙල කරන්නට ඕන. ඒකම භාවිතා කරන්නට ඕන සමහර වීදුරු හෝ වීදුරු නොවන උපකරණ මේ සඳහා භාවිතා කරන්නට ඕන. ඒවා සඳහා භාවිතා කරන ජීවාණු හරණ ක්‍රම තමයි මුලින්ම මේ පාඩමේ විස්තර කරන්නේ. ජීවාණු හරණ ක්‍රම. බලමු ජීවාණු හරණය කියන්නේ මොකක්ද කියලා. ජීවාණු හරණය කියන්නේ අන්තබීජාණු ඇතුළුව සියලු ආකාරයේ සුද්ධජීවීන් විනාශ කිරීම හෝ ඉවත් කිරීමේ ක්‍රමවේදය. ඒක තමයි ජීවාණු හරණය කියන්නේ. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයක අහන්න පුළුවන් ජීවාණු හරණය යන කුමක්ද කියලා. එතකොට පිළිතුර අපිට යන්නේ අන්තබීජාණු ඇතුළුව සියලු ආකාරයේ සුද්ධජීවීන් විනාශ කිරීම හෝ ඉවත් කිරීම. විනාශ කිරීම හෝ ඉවත් කිරීම කියන වාක්‍ය දෙකම කියන්නට ඕන. විනාශ කිරීම හෝ ඉවත් කිරීම මේ ක්‍රමවේද තමයි ජීවාණු හරණයෙන් අදහස් කරන්නේ. ඊළඟට බලමු ජීවාණු හරණ ක්‍රම. ජීවාණු හරණ ක්‍රම ගත්තොත් මේවා නැවත බෙදන්න පුළුවන් භෞතික ක්‍රම හා රසායනික ක්‍රම හැටියට. මුලින්ම බලමු ජීවාණු හරණයේ භෞතික ක්‍රම. භෞතික ක්‍රමවේද තෙත් තාපනය ඊළඟට වියලි තාප ජීවාණු හරණ ක්‍රම. ඒතර වියලි තාපය යටතේ විවෘත දැල්ල වාෂ්ණීකරණය සහ උණුසුම් වායු ජීවාණු හරණය යන කොටස් අපිට ඉගෙන ගන්නට තියෙනවා. අපි බලමු තෙත් තාපනය කියන්නේ මොකක්ද කියලා. තෙත් තාපනය භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන් මොනවට? ද්‍රව රෝපණ මාධ්‍ය, ඒකම ජලය, ඊළඟට ද්‍රව රෝපණ මාධ්‍ය, ජලය, තරලය, විවිධ ද්‍රව්‍ය සහ සමහර විට සමහර වීදුරු උපකරණ මේ තෙත් තාපන මගින් සුදු ජීවීන් විනාශ කිරීම සිදු කරනවා. නැත්නම් ජීවාණු හරණය කිරීම සිදු කරනවා. මෙහිදී අධික උෂ්ණත්වයයි අධික පීඩනයයි දෙක තමයි භාවිතා කරන්නේ. ඒක ප්‍රධාන භාවිතා කරන දෙක තමයි අධික උෂ්ණත්වය හා අධික පීඩනය. මෙහිදී පළවෙනි එක පීඩන තාපකය. පීඩන තාපකය අපි දැකලා තියෙන ඔටොක්ලේව් එක කියන එක සමාන සල්යාගාර හා විද්‍යාගාරවල තියෙනවා. මම ඒවා පෙන්නනවා වෙනම. ඒ කියන්නේ එක කොටස් පෙන්නනවා මේ පාඩම අවසානයේදී.
ඒක පීඩන තාපකය නැත්නම් මේක අපි පාසල් විද්‍යාගාරයේ තුල නම් පීඩන තාපක නැත්නම් අපි ප්‍රෙෂර් කුකර් එකවත් පීඩන උඳුන භාවිත කරනවා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා තෙත් තාපනයෙන් ජීවාණුහරණය කරන්නට. එතකොට මේ පීඩන තාපකයක ප්‍රධාන වශයෙන් අපි භාවිත කරන්නේ සෙල්සියස් අංශක 121ක උෂ්ණත්වය ඒකම වර්ගාංගනට රාත්‍රී 15ක හෙවත් වායුගෝලීය පීඩන එකක හෙවත් වර්ගාංගනට රාත්‍රී 15ක පීඩනයක හෙවත් පැස්කල් 15ක් කියලා කියනවා පීඩනයක් යටතේ ජීවාණුහරණය කිරීම. එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රියෝන හැර සියලු සුත්‍රජීවීන් හා ඔවුන්ගේ අන්තස් බීජාණු විනාශ වීම සිදු වෙනවා. මේ තත්ත්වය හැබැයි මේ කාලය මේකේ විනාඩි 15ක කාලයක් පවත්වා ගන්නට වෙන මේකෙදි ප්‍රධාන අවශ්‍යතාවය උත්තරයක් ලියනකොට අපෙන් අහුවොත් එහෙම තෙත්තාපන ක්‍රමයේදී ජීවාණුහරණය වන ක්‍රමය යටතේ කුමන අවශ්‍යතා සම්පූර්ණ කරන්නට ඕනද කියලා කිව්වොත් අර ප්‍රධාන අවශ්‍යතා කියන්නේ සාධක 3ක් හා උපකරණය ලියන්නට ඕන. එතකොට සාධක 3 තමයි අර පීඩනය සහ උෂ්ණත්වය සහ මේ කාලය. එතකොට අපි කියනවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 121ක වාෂ්ප මගින් ඒකම වායුගෝල පීඩන එකක් යටතේ ඒකම විනාඩි 15ක කාලයක් යටතේ ඊළඟට උපකරණය කියනවා පීඩන උදුනක් හෝ පීඩන තාපකයක් කියලා කියන්නත් පුළුවන්. ජීවාණුහරණය කරනවා. එහිදී ඉහළ උෂ්ණත්වයට හා පීඩනයට දරා ගන්නට පුළුවන් රෝපණ මාධ්‍ය, ද්‍රාවණ, සිරින්ජ, ඉදිකටු, සෞඛ්‍ය ආරක්ෂක උපකරණ හා අනිකුත් අයිතම ජීවාණුහරණයට මේක පාවිච්චි කරනවා. එහිදී සම්පූර්ණ පෘෂ්ඨයම හිමාලය මත ගැටෙන බවට සහතික කරන්න පුළුවන්. විදුරු උපකරණ තමයි තෙත්තාපනකය මගින් ජීවාණුහරණය කරන්නේ. ඒ ටික තමයි තෙත්තාපනය ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි වියලිතාප ජීවාණුහරණය කතා කරනවා. වියලිතාපයේදී පාවිච්චි කරන්නේ වීදුරු උපකරණ ප්‍රධාන වශයෙන් සහ ආක්‍රමණ කුඩු. එතකොට මේ ගත්තහම වියලිතාප ජීවාණුහරණය යටතේ පළවෙනි එක තමයි විවෘත දැල්ල. විවෘත දැල්ල ගත්තහම බන්සන් දැල්ල තමයි අපි නිල් පැහැති දැල්ල. මේ නිල් පැහැති දැල්ලට ආක්‍රමණ කුඩු ජීවාණුහරණය කිරීමට ආක්‍රමණ කටු හෝ සැක ජීවාණුහරණය කරන්නට පාවිච්චි කරනවා. එතකොට මේ බන්සන් දැල්ලට මෙම ආක්‍රමණ කුඩු අල්ලලා රක්ත තත්ත්ව වෙනතුරු රත් කිරීමෙන් ඒවා ජීවාණුහරණය කර ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක තමයි විවෘත දැල්ල භාවිත කිරීමෙන් ජීවාණුහරණය කිරීම. ඊළඟට උණුසුම් වායු ජීවාණුහරණ. මෙහිදී භාවිත කරන්නේ උෂ්ණ වායු උදුන. උෂ්ණ වායු උදුනකදී සුද්ධජීවීන් ඔක්සීකරණය මගින් තමයි ඔවුන් ජීවාණුහරණය වෙන්නේ. ඔක්සීකරණය මගින් ඔවුන් මරා ගන්න පුළුවන්. මෙහිදී සෙල්සියස් අංශක 170ක උෂ්ණත්වයක පැය 2ක පමණ කාලයක් තබා ගැනීම සිදු කරනවා. මේ සඳහා භාවිත කරන්නේ බොහෝ විට අපි පෙට්ටි දීසි, ලාස්කු, බීකර, බෝතල්, පිපෙට්ටු වැනි වීදුරු භාණ්ඩ ජීවාණුහරණය කිරීම සඳහා තමයි භාවිත කරන්නේ. එතකොට සාමාන්‍ය පාසල් විද්‍යාගාරයේ වෙනත් වෛද්‍ය හෝ වෙනත් විශාල විද්‍යාගාරවල මේ ක්‍රමයට තමයි වියලිතාපනයේ වීදුරු උපකරණ ජීවාණුහරණය කරන්නේ. අපි ඒක නිරීක්ෂණය කරමු. ඊළඟට අපි කතා කරන්නේ තැම්බීම. තැම්බීම කියලා කියන්නේ අපි දැකලා තියෙනවා ආරෝග්‍ය ශාලාවල වගේ ශල්‍ය උපකරණ සෙල්සියස් අංශක 100ට පමණ රත් කරලා නැටවීම මගින් නැත්නම් තැම්බීම කියන්නේ උෂ්ණත්වයේ නැටවනවා සෙල්සියස් අංශක 100ට. එතකොට පැය කිහිපයක් මේ විදිහට කරපුවම බොහෝ සුද්ධජීවී විනාශ වෙනවා. සාමාන්‍ය සැත්කම් සඳහා භාවිත කරන දේවල් මේ විදිහට ශල්‍ය උපකරණ ජීවාණුහරණය කරන්නට පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා අපිට පෙරීම. පෙරීම කියන්නේ මොකක්ද? දැන් පෙරීම ගත්තත් එහෙම පෙරීම සඳහා භාවිත කරන්නේ සාමාන්‍ය විශේෂිත පෙරහන් භාවිත කරනවා. මේ පෙරහන සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 0.1 ඒකම
මයික්‍රෝමීටර් 0.4 අතර ප්‍රමාණයේ සිදුරු සහිත පටල පෙරහන් භාවිත කරන්න. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඊටාම සිදුරු කුඩා සිදුරු. එතකොට මේකෙදි විශේෂිත උපකරණ මගින් තමයි ජීවාණුහරණය කරන්නේ. ඒතර මේක මේ ඇද ගැනීමට උපකරණය වැදගත් වෙනවා. මොකද මේක දේශයෙන් පෙරෙන්නේ නැහැ. මේක අපි උපකරණයක් බලමු. එතකොට මෙහිදී තාප මෙතන පෙරීම සිදු කරන්නේ තාපය මගින් විනාශ වෙන. ඒ කියන්නේ තාප සංවේදී ද්‍රව්‍ය. තාප අස්ථායී ද්‍රව්‍ය නැත්නම් තාප සංවේදී ද්‍රව්‍ය තමයි මෙහිදී මේ පෙරීම මගින් ජීවාණුහරණය කරන්නේ. එයිට විටමින් ඒකම එන්න අන්තර්ගත ද්‍රාවණ සමහර රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කිරීමට මේ පෙරීම භාවිත කරනවා. එතකොට මෙහිදී මේ පටල කරන්නේ අනිවාර්යයෙන් මේ සඳහා භාවිත කරන පටල පෙරහන්නේ ජීවාණුහරිත තත්ත්වයේ තියෙන්නට ඕන. එතකොට මේ උපකරණ ජීවාණුහරිත පටල පෙරහන විතරනේ සඳහා උපකරණ රාශියක් භාවිත කරනවා අපි බලමු. ඒ උපකරණ සියල්ල ජීවාණුහරණය කළා තමයි මෙහිදී පෙරීම සිදු කරන්නේ. එතකොට මෙතනදී කියලා තියෙනවා මේ මගින් පෙරෙන දේවල් හැටියට විශාල ප්‍රෝටීන් අණු වෛරස් සහ සියලු සුදුජීවීන් පහේ ඉවත් කරන්න පුළුවන් කියලා. එතන පොඩි ගැටලුවක් එනවා. ඔයාලා දන්නවා මේ වෛරස් සමහර වෛරස් මෙතනින් පෙරලා යන්න පුළුවන්. ඉතින් වෛරස් ඊට වඩා කුඩායි. නැනෝමීටර් පරිමාණය ඉතා කුඩා අංශු වෙනවා. එතකොට ඇයි නම් මේක මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙතන මේ පෙරීම කියන මාතෘකාව යටතේ ඉදිරිපත් කරලා තියෙනවා. මෙතනදී විශේෂිත පටල පෙරහන් තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍ය නැනෝමීටර් 10 සහ 75 අතර නැනෝමීටර් මේක නම් අපේ ඉගෙනීම් අවශ්‍යතාවයට අවශ්‍ය නැහැ මම මේ කිව්වට. නමුත් නැනෝමීටර් 10 සහ 75 අතර පරිමාණයේ පෙරෙන විශේෂයෙන්ම මුලින්ම සාධනයක ප්‍රණවා කියලා කියනවා. එවැනි අවස්ථාවක් මේකත් නෑ සිලබස් එකේ. මේ වගේ ෆිල්ටර් උපකරණයක් භාවිත කරලා වෛරස් ඉවත් කරන්න පුළුවන්. නමුත් අපිට ඒකට උත්තරයක ලියන්න පුළුවන්කම තියෙනවා. මේක සම්මේ ප්‍රධාන වශයෙන් මේවා විවිධ බැක්ටීරියා හා බොහෝ විශාල සුදුජීවීන් ඉවත් වුණාට වෛරස් සඳහා විශේෂිත පටල පෙරහන් භාවිත කරනවා කියන එක අපේ අවබෝධයට අවශ්‍යයි. ඊළඟට පාරජම්බුල නැත්නම් UV විකිරණ. මේක අපි එදිනෙදා දැන් මේ දවස්වල නිරීක්ෂණය කරන සමහර ආරෝග්‍ය ශාලාවල මේ අලුතෙන් නිෂ්පාදනය කරලා තිබුණා UV විකිරණ හිස බීජ විනාශ කරන්නට. ඉතින් වැදගත් ඒක. මොකද ඉක්මනින්ම සියල්ලම විනාශ වෙනවා. තෙත් කිරීමක් මාධ්‍ය පරිසරයේ තෙත් කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා නැවත සුදුජීවීන් වර්ධනයක් සිදු වෙන්නේ නැහැ UV විකිරණ. ඒක විශාල විද්‍යාගාර එහෙම නැත්නම් පරීක්ෂණාගාර සෝ ආරෝග්‍ය ශාලා ශල්‍ය වෛද්‍යාගාර වගේ දේවල් සඳහා මේ UV විකිරණය භාවිත කරනවා. එතකොට සුදුජීවීන් UV වලට නිරාවරණය වීමෙන් ඔවුන්ගේ DNA විනාශ වීම නිසා සුදුජීවීන් මරා දැමීම තමයි මෙහි අරමුණ. ප්‍රධාන වාසිය මේක කඩදාසි වීදුරු රෙදි වැනි ආවරණ මෙන්ම ඝන පෘෂ්ඨ හරහා විනිවිද නොයන නිසා එතකොට ඒවල වෙනසක් ඇති කරන්නේ නැහැ. එබැවින් ජීවාණුහරණයට භාජනය කළ යුතු ද්‍රව්‍ය විකිරණය ඍජුව නිරාවරණය යුතු වෙනවා. හැබැයි එතකොට UV විකිරණ සුලභ භාවිත වන්නේ ශල්‍යාගාර සහ රෝහල් අවකාශ වැනි වාත හා තවන් ඒ කියන්නේ නර්සරි ජීවාණුහරණය කිරීම සඳහා. ඊළඟට අපි කතා කරන්නේ ජීවාණුහරණය සඳහා භාවිත කරන රසායනික ක්‍රම. ජීවාණුහරණය සඳහා භාවිත කරන රසායනික ක්‍රම ගැන. මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් රසායනික ක්‍රම දෙකක් කතා කරලා තියෙනවා. එකක් තමයි එතිලින් ඔක්සයිඩ්. මේක දුම්නයක් සහ ක්ලෝරින් ඩයොක්සයිඩ්. මෙහිදී රසායනික කාරක ලෙස භාවිත කරන්නේ එතිලින් ඔක්සයිඩ් හා ක්ලෝරින් ඩයොක්සයිඩ් යන දෙවර්ගයේ මේවා වායු. එතකොට ප්‍රධාන වශයෙන් වායු තමයි භාවිත කරන්නේ. මෙහිදී රසායනික කාරක මගින් සුදුජීවි ගහණය ආරක්ෂිත මට්ටමට අඩු කිරීම තමයි අපේක්ෂිත කරන්නේ. ඒතර රෝග කාරකයන්ගේ වර්ධක ආකාර ඉවත් කිරීම ප්‍රධාන වශයෙන් මෙහිදී සිදු කරනවා. එතිලින් ඔක්සයිඩ් මගින් අන්තස් බීජාණු හා සුදුජීවීන් දෙකම මරා දානවා. ඒකම විනිවිද යාමේ හැකියාව සහිත
සුළංගයි. එබැවින් රෝහල් ඇඳන් මෙන්ට ජීවාණුහරණය කිරීම සඳහා මේ විදිහට එතිලින් ඔක්සයිඩ් භාවිත කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ක්ලෝරින් ඩයොක්සයිඩ්. ක්ලෝරින් ඩයොක්සයිඩ් ප්‍රධාන වශයෙන් භාවිත කරනවා Bacillus anthracis වල අන්තස් බීජාණු වලින් දූෂිත ආවරණ ගොඩනැගිලි සහිත ප්‍රදේශ ජීවාණුහරණය කිරීමට දුම් ගැසීම දුම් ආකාරයක් ලෙස මෙය භාවිත කරනවා. ඊළඟට අපි දන්නවා ක්ලෝරින් ජලයට යෙදීමෙන් යම් ආකාරයක ජීවාණුහරණයක් කරනවා කියලා. ඊළඟට මේ තමයි ජීවාණුහරණ ක්‍රම හා ඒ කියන්නේ ජීවාණුහරණයේදී අපි භාවිත කරන සුදු ජීවීන් හා ඔවුන්ගේ අන්තස් බීජාණු ඉවත් කිරීම හා පාලනය කිරීමේ ක්‍රම. ඊළඟට මේ පාලනය යටතේම තවත් කොටසක් තියෙනවා. ඒක වෙනස්. ඒක පැස්ටරීකරණය. මොකක්ද පැස්ටරීකරණය කියන්නේ? අපි දන්නවා මේක ඉතා ඈත කාලේ ඉඳලා පැස්ටරීකරණය ගැන අපි අදහසක් තියෙනවා. ඒතර පැස්ටරීකරණය සාමාන්‍යයෙන් භාවිත කරනවා බීර කිරි වගේ දේවල් සඳහා බියර් කිරි වගේ දේවල් එකම වයින් වගේ දේවල් සඳහා පැස්ටරීකරණය පළතුරු යුස සඳහා පැස්ටරීකරණය භාවිත කරනවා. මෙහිදී තාපය හුඟක් අධිකව යෙදෙන්නේ නැති හින්දා සාමාන්‍ය විටමින් වගේ දේවල් විනාශ වෙන්නේ නැහැ. කිරි සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන ඔයගොල්ලෝ දන්නවා පැස්ටරීකරණය කර කිරි. ඔයගොල්ලෝ අර පැකට් වල අහුලා තියෙන ඒවා සාමාන්‍යයෙන් පැස්ටරීකරණය අවසානයේදී මේ අධිශීත පරිරක්ෂණය යටතේ තමයි අපි තැන්පත් කරලා යන්න ඕන සීතනය කරන්නට උන. එතෙන්දී මේ වක්කලාවට මේ අධික උෂ්ණත්වයක් දෙන්නේ නැති හින්දා මෙතනදී විටමින් වගේ දේවල් කියන්නේ පෝෂක විනාශ වීමක් සිදු වෙන්නේ නැහැ ප්‍රධාන වශයෙන් ආහාරවල. එතකොට මේකෙදි මේ ලුයි පාස්චර් තමයි මුලින්ම මේ පැස්ටරීකරණය හඳුන්වලා දුන්නේ. වර්තමානයේ පැස්ටරීකරණය කිරි සඳහා බහුලව භාවිත කරනවා මේ මූලධර්මය. එතෙන්දී මේම පැස්ටරීකරණය කළ කිරිවල සුදුජීවී සංඛ්‍යාව අඩු කිරීම මගින් සහ සීතකරණ තත්ත්වය යටතේ යම් කාලයක් පවත්වා ගැනීමට හැකියාව තියෙනවා. ඒතර ගුණාත්මක භාවයේ පිරීමක් සිදු වෙන්නේ නැහැ. මේකේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමය. කාලීන ක්‍රමය මේක high temperature short time in the ST කියලා කියනවා. පැස්ටරීකරණයට සෙල්සියස් අංශක 72 තත්පර 15ක කාලයක් පවත්වාගෙන නැවත අඩු උෂ්ණත්වයට ගෙනීම සිදු කරනවා. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා අඩු උෂ්ණත්වය පාවිච්චි කරන්නේ. හැබැයි මෙතනදී ඒක පාවිච්චි කරන්නේ දිගු කාලීන ක්‍රමයක්. කෙටි කාලීන දිගු කාලීන ක්‍රමයක්. ඒකට එතකොට කියනවා low temperature long time ක්‍රමය කියලා. ඒකට LT කියලා කියනවා. මේකෙදි පැස්ටරීකරණය සඳහා සෙල්සියස් අංශක 63ක උෂ්ණත්වයේ මිනිත්තු 30ක කාලයක් තියාගන්නවා. මිනිත්තු 30ක කාලයක් තියාගෙන නැවත අඩු උෂ්ණත්වයට ගෙනල්ලා අඩු උෂ්ණත්ව පරිරක්ෂණය කරනවා. දැන් මීට අමතරව තව ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. මේකෙදි තියෙන්නේ ඉතා ඉහළ උෂ්ණත්වයකට පත් කරන එක. ඉතා ඉහළ උෂ්ණත්වයක් යටතේ ඒක නම් කියනවා අල්ට්‍රා high temperature. මේදී 140 සෙල්සියස් තත්පර 5කට වඩා අඩු කාලයකින් කිරිලත් කිරීම මෙහිදී සිදු කරන. එතනදී වැදගත් වෙන්නේ සෙල්සියස් අංශක 40 තත්පර 5කට වඩා අඩු කාලයක් තියලා මේ විදිහට කිරිලත් කරලා පැස්ටරීකරණය කරනවා. එහිදී ඊට පස්සේ මේ කිරි සීතකරණය
පරිකරණයෙන් බැහැරව මාස ගණනාවක් තබා ගන්නට පුළුවන් මේ කිරි මේ කියන්නේ U ultra ඉදා ඉහළ උෂ්ණත්වයට ලක් කර එහෙම නැත්නම් UHT වලට අයත් කිරි. ඒක පැස්ටරීකරණය කියන්නේ ජීවාණු හරණ ක්‍රමයක් නොවන හින්දා අපි මුල් අර්ථ දැක්වීමෙන් වෙනස් නිසා මම ඒක වෙනම විස්තර කරා. එතකොට ඒක අපිට දැන් ජීවාණු හරණ ක්‍රම කියලා ලිව්වොත් අපිට ප්‍රශ්න පත්‍රයක පැස්ටරීකරණය ලියන්න බෑ. ජීවාණු හරණය හා පාලන ක්‍රම සුදුජීවී ජීවාණු හරණය හා සුදුජීවී පාලන ක්‍රම කියලා ලිව්වොත් එහෙම මේක ලියන්න පුළුවන්. විවිධ වෛරස් ස්වරූප බැලුවොත් මේ තියෙන්නේ සංකීර්ණ ව්‍යුහය දන්න වෛරසය. එතන මේ බැක්ටීරියල් පාංචවල පේජ් වල තියෙන මේ වෛරස් එක. එතන මේකේ මේ සංකීර්ණ ව්‍යුහය මේ කුඩා ඒකක වලින් පෙන්නන්නේ කැප්සමියර. ඊට පස්සේ කැප්සමියරේ වට වෙලා මේ කැප්සිඩය තියෙන මේක ඇතුලේ ප්‍රවේණක ද්‍රව්‍ය තියෙන මේක සංකීර්ණ ව්‍යුහය. මේකේ අර ප්‍රධාන ආකාර දෙකම පෙන්නනවා. ඒ කියන්නේ මේකේ පෙන්නනවා අයිකෝසෝහිඩ්‍රන් ආකාරයක්, හෙලිකල් ආකාරයක් දෙකම පෙන්නනවා. එකම ප්ලේට් එකක් පෙන්නනවා. එක මෙහෙම වල්ග තන්තු තියෙනවා. එකම මේ වගේ පින්ස් නැත්නම් මේ කටු දකින්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය වෛරස් එක. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ විදිහට මේ පෙන්නන්නේ HIV වෛරස් එක. HIV කියන්නේ ආවාරිත වෛරස් එකක්. මේ ආවාරයේ තියෙන්නේ මේ එතකොට කැප්සිඩය. මේ තියෙන ප්‍රවේණක ද්‍රව්‍ය මෙවල RNA තියෙන්නේ. RNA සහ එන්සයිම් තියෙනවා ප්‍රවේණක ද්‍රව්‍ය හැටියට. HIV වෛරස් එක. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ තියෙන්නේ ඉබෝලා වෛරස් එක. ඉබෝලා වෛරස් එක දිගටි හැඩයක් ගන්න වෛරස් එකක්. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ තියෙන්නේ කොරෝනා වෛරස් එක නැත්නම් COVID-19 වෛරස් එකේ ආවෘත්තියක් තමයි මේ තියෙන්නේ. ඒකත් වැදගත්. ඒකෙත් මේ ආවර්ත වෛරස් එකක් බව පේනවා. මේක ඇතුලේ RNA තියෙන්නේ. ඒතර RNA තියෙන වෛරස් එකක් ඒක. එතකොට ඊළඟට අපි නිරීක්ෂණය කරොත් මේ තියෙන ආවාර රහිත වෛරස් එකක් ඒක එතකොට ආවාර රහිත අයිකෝසෝහිඩ්‍රන් වෛරස් එකක්. ඒකේ ප්‍රවේණක ද්‍රව්‍ය පෙන්නනවා. මේ තියෙන කැප්සිඩය මේ බෝල් වගේ පෙන්නන්නේ කැප්සොමියර්. කැප්සොමියර් ඒ පෙන්නන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම මේ පින්තූරයෙන් පෙන්නන්නේ SARS වෛරස් එක. SARS වෛරස් එක අර වගේමයි SARS වෛරස් එක ආවරිත වෛරස් එකක්. එතකොට සාමාන්‍ය මේ SARS හෝ COVID වෛරස් බෝ වෙනවා කියලා සලකන්නේ මේ වගේ වවුලන් විශේෂයකින් තමයි මේ වෛරස් මූලික ආරම්භය කියලා සලකන්නේ. ඊළඟට අපි බලමු වෛරස් වල ගුණනය. වෛරස් වල ගුණනය ගත්තොත් එහෙම වෛරස් ධාරක සෛලයකට ඇතුල් වෙලා මේ මම පෙන්නලා තියෙන HIV වෛරස් එක ගුණනය වන ආකාරය මේ වෛරසය විශේෂිත ස්ථාන වලින් ඒක ඇති ප්‍රතිග්‍රාහක මගින් ධාරක සෛලයකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වීමේදී අර ආවරණය ඒ සම්බන්ධයේ සෛල පටලයේ තියෙනවා. RNA විතරයි RNA හා විවිධ එන්සයිම් තමයි මේක ඇතුළට ඇතුල් වෙන්නේ. ඒතර මේක RNA අණු දෙකක් තියෙනවා. ඒකම මේකේ රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිම් එකේ තියෙනවා RNA මගින් ඊට පස්සේ මේ විදිහට RNA භාවිතා කරලා viral DNA සාදා ගන්නවා. viral DNA සාදාගෙන ඒක මේ DNA සෛලයේ ගෙනෝමේ යම් විස්තෘත ස්ථානකින් කපලා ඒක තුළට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඊට පස්සේ කරන මේ ප්‍රතිවලිතෙන් නැවත මේ ප්‍රතිවලිතය කියන්නේ මේකෙන් නැවත RNA සාදා ගැනීම සහ මේකේ තියෙන ජාන වලට භාවිතයෙන් ප්‍රෝටීන් සාදා ගැනීම සිදු කරනවා. ප්‍රෝටීන් සාදා ගැනීම අවසානයේදී මේ ප්‍රෝටීන් සහ RNA එකතු වෙලා නැවත අර කැප්සිඩය හදාගෙන මේ කැප්සිඩය හදා ගන්න ගමන් ප්ලාස්ම පටලයෙන් තමයි ආවරණය හදාගන්නේ. මෙතන අපේ සෙල් ප්ලාස්ම පටලයෙන් ආවරණය හදාගෙන ඒගොල්ලෝ මේ විදිහට ඉවත් වෙලා යනවා. මේ තමයි මේ වෛරසය ඉවත් වෙලා යන පරණත වෛරසයක පින්තූරයක් මේ තියෙන්නේ. ඒ සාමාන්‍ය
සාමාන්‍ය ජීවන චක්‍රය. ඊළඟට අපිට ගුණනය කියලා වෛරස් වල ගුණනය කියන මාතෘකාව යටතේ කතා කරනවා. වෛරස් ගුණනය මේ ආකාරයට එක වෛරස් තනි ධාරක සෛලයක් තුළට ඇතුල් වෙලා තනි ධාරක සෛලයක් තුලින් වෛරස් දහස් ගණනක් ඇති කරන්න පුළුවන් කියලා. එතකොට වෛරස් දහස් ගණනක් ඇති කිරීමේ චක්‍රයක් ගත්තොත් එහෙම මේ බැක්ටීරියා භක්ෂක වෛරසය ආශ්‍රයෙන් තමයි අපි මේගොල්ලන්ගේ ගුණනය පෙන්වන්නේ. ඒකම බැක්ටීරියා වල ජීවන චක්‍ර නැත්නම් ගුණන චක්‍ර වර්ග දෙකක් උගන්වලා තියෙනවා. එකක් තමයි ව්‍යංශ ජනක චක්‍රය. මේ තියෙන්නේ ලයිසෝජෙනික් නැත්නම් ව්‍යංශ ජනක චක්‍රය. ඒකම ජානක චක්‍රය කියන එකක් පෙන්වනවා. ජානක චක්‍රය හෙවත් ලෙටික් ජීවන චක්‍රයක් අපිට දකින්න පුළුවන්. අපි මේ දෙක බලමු. එතෙන්දී සාමාන්‍ය අපිට මේ තියෙන ව්‍යංශ ජනක ජීවන චක්‍රයක මූලික ලක්ෂණය තමයි වෛරස් ගෙනෝමය මේකට ඇතුල් කරාට පස්සේ මේ අර විදිහට එන්සයිම් මගින් කපලා මේකේ ගෙනෝමය මේ විදිහට බැක්ටීරියා භක්ෂක ගෙනෝමය සම්බන්ධ කරාට පස්සේ බැක්ටීරියාව ගුණනය වෙනවා. එතකොට ඒ අනුව වෛරස් වල DNA සහිත මේ බැක්ටීරියා DNA ගුණනය වෙලා සවල් සෛල වලට යනවා. එතකොට මේ විදිහට නව සෛල දෙකක අර නව සෛල දෙකකට අර වෛරස් එකේ ප්‍රවේණික ද්‍රව්‍ය ඇතුල් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු අපිට උගන්වන්න තියෙන්නේ ලයිසෝජෙනික් ලෙටික් ජීවන චක්‍රය. ලෙටික් ජීවන චක්‍රයක් භාවිතා කරලා මේ වෛරස් වල ජීවන චක්‍රය විස්තර කරන්න තියෙන්නේ. දැන් ලෙටික් ජීවන චක්‍රයක ගත්තොත් එහෙම ප්‍රධාන අවධි කීපයක් අපි කතා කරනවා. එතකොට මේ ජීවන චක්‍රයේ පියවර 5කින් විස්තර කරනවා. පියවර 5 බලමු. මේ තියෙන ජීවන චක්‍රය මේකේ පියවර 5ක් විස්තර කරනවා. පළවෙනි පියවර සම්බන්ධ වීම. සම්බන්ධ වීමේදී බැක්ටීරියා සෛලයේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයකට මෙතන තමයි ගැළපෙන්නේ. ඒතකොට ප්‍රතිග්‍රාහක ස්ථානයකට වෛරසය සම්බන්ධ වීම පළවෙනි පියවර. වෛරසය සම්බන්ධ වෙනවා. එතකොට ඊට පස්සේ දෙවෙනි පියවරත් මෙතනම පේනවා. දෙවෙනි පියවර විනිවිද යාම. විනිවිද යාම කියලා කියන්නේ මෙහෙම සම්බන්ධ වුණාට පස්සේ බැක්ටීරියා භක්ෂකයා බැක්ටීරියා සෛලය තුළට DNA නික්ෂේපණය කරනවා. මේ තියෙන නික්ෂේපණය කරනවා. මේ ක්‍රියාවලියේදී බැක්ටීරියා සෛල බිත්තිය බිඳ හෙළන එන්සයිම්, ඒ කියන්නේ වෛරස් විසින් නිදහස් කරන බැක්ටීරියා සෛල බිත්තිය බිඳ හෙළන එන්සයිම මේ ක්‍රියාවට දායක වෙනවා. ඊළඟට මේ විදිහට ඊළඟ අවධිය තමයි ජෛව සංශ්ලේෂණ අවධිය. ඊට පස්සේ දැන් මෙතනට සම්බන්ධ වෙනවා අර විදිහට මේ වෛරස් DNA මේකට සම්බන්ධ වෙනවා කපා එන්සයිම කපලා ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ මොකද වෙන්නේ? ජෛව සංශ්ලේෂණ අවධියේදී වෙන්නේ ධාරක සම්පත් භාවිතා කරලා. ධාරක සම්පත් වෙන්නේ එතකොට මෙයාගේ නියුක්ලියෝටයිඩ්, ඒක මෙයාගේ ඇමයිනෝ ආම්ල, ඊළඟට මෙයාගේ රයිබෝසෝම සහ මේ ධාරක සෛලයේ ATP භාවිතා කරලා මේ ධාරක සෛල ප්ලාස්මයේ තුල වෛරස් DNA හා ප්‍රෝටීන් ජෛව සංශ්ලේෂණය සිදු කරනවා. මෙතන මේ පින්තූරේ පැහැදිලිව පෙන්නනවා මේ වෛරල් ගෙනෝමය නිල් පාටට පෙන්නනවා සංශ්ලේෂණය කරනවා. මේ තියෙන්නේ කැප්සමියරල් කැප්සිඩ සංශ්ලේෂණය කරනවා. ඊට පස්සේ හතරවෙනි පියවර පරිණතිය හා සමූහනය. පරිණතිය හා සමූහනය කියලා කියන්නේ දැන් අර DNA කොටස් අර කැප්සිඩේ අස්සට ගිහින් අර එකිනෙක කොටස් හාවීම සිදු වෙනවා. එතකොට ඒකෙදී භක්ෂක DNA හා ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු වූ පසු සම්පූර්ණ වෛරස් අංශු සෑදීම සඳහා DNA හා ප්‍රෝටීන කැප්සිඩ සමූහනය වීම සිදු වේ. ඊළඟ අවසාන පියවර මේ තියෙන සමූහනයේ අවසානයි. අවසාන පියවර නිදහස් වීම. මෙහිදී බැක්ටීරියා සෛල බිත්ති කැඩිලා විවෘත වීමෙන් හෙවත් ජීර්ණයෙන් බැක්ටීරියා භක්ෂක මගින් ස්ටාර්වෙන එන්සයිම් මගින් තමයි මේ ජීර්ණය සිදු වෙන්නේ. නැත්නම් අලුතින් නිපද වූ වෛරස් මේකෙන් ඉවත් වෙලා යනවා. මෙහිදී සෛල ජාරණය වෙනවා. ඒ නිසා තමයි මේකට බැක්ටීරියා භක්ෂකයෙකුගේ ජාරක ජීවන චක්‍රයක් කියලා කියන්නේ. ඊට පස්සේ අපිට දැන් ඉස්සෙල්ලා කතා කරා ලෙටික් ජීවන ලෙටික් නැත්නම් මේක තමයි ලෙටික් වත් ජාරක ජීවන චක්‍රය. ඊට පස්සේ අපි කතා කරා
කලින් මේ ලයිසෝජෙනික් ජීවන චක්‍රය. අපි බලමු මේ දෙක කොයි විදිහටද සම්බන්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ ජීවන චක්‍ර දෙකම පෙන්වන අවස්ථාව. මේ තියෙන ලෙටික් සයිකල් එකේවත් ජාලක ජීවන චක්‍රය. මේ තියෙන්නේ ලයිසෝජෙනික් ජීවන චක්‍රයේවත් ව්‍යංශ ජනක චක්‍රය. දැන් ව්‍යංශ ලෙටික් ජීවන චක්‍රයේදී අර විදිහට බැක්ටීරියා මතට වෛරසය මේ නිවේශනය කරන ප්‍රවේණික ද්‍රව්‍ය නිවේශනය කරාට පස්සේ බැක්ටීරියාවේ ගෙනෝමයට මේක සම්බන්ධ වෙනවා මේ රතු පාටට පෙන්වන්නේ සම්බන්ධ වූ කොටස සම්බන්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ මේ බැක්ටීරියා ගෙනෝමය සමග බැක්ටීරියා DNA චක්‍රයේ DNA සමග අර ඇතුළු කරන ලද DNA ප්‍රතිවලිත වෙනවා ප්‍රතිවලිත වෙලා මේකේ මේ ප්‍රතිවලිත වෙලා සෑදෙන චක්‍රීය DNA අණු දෙක ඊට පස්සේ මේක සෛල දෙකකට බෙදෙනවා. එතකොට මෙතනදී මේ බැක්ටීරියා සෛල විනාශ වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේකට ව්‍යංශ ජනක ජීවන චක්‍රය හෙවත් ලයිසෝජෙනික් ජීවන චක්‍රය කියන්නේ. ඊළඟට උඩ පෙන්නන්නේ ලෙටික් සයිකල් එකක් හෙවත් ජානක ජීවන චක්‍රය. එතනදී අර විදිහට සම්බන්ධ වුණාට පස්සේ අන්න මේකේ ප්‍රවේණික ද්‍රව්‍ය හා අර ප්‍රවේණික ද්‍රව්‍ය නිපදවනවා ප්‍රෝටීන් නිපදවනවා ඒකම මේ අවශ්‍ය කැප්සිඩේ ප්‍රෝටීන් ආධාර කරගෙන කැප්සිඩේ නිපදවනවා කැප්සිඩේ නිපදවීමෙන් නානතුරුව මේවා එකලස් වෙනවා එකලස් වෙලා මේ විදිහට වෛරසය හැදිලා ඉවත් වෙනවා එතකොට එහෙනම් මේ දෙකේ සම්බන්ධය ගත්තොත් ලයිසෝජෙනික් ජීවන චක්‍රය ගත්තත් ඒක නැවත වාර ගණනක් බැක්ටීරියා සෙල් වලට ප්‍රගුණණය වුණාට අවසානයේදී ඒක ලෙටික් ජීවන චක්‍රයක් හරහා තමයි වෛරස සෑදීම හා ඉවත් වීම සිදු වෙන්නේ. මේ විදිහට අපිට වෛරස් ගුණනය පැහැදිලි කරන්න පුළුවන්. මේ තියෙන්නේ ආක්‍රමණ පුඩුවක්. මේ ආක්‍රමණ පුඩුව භාවිතා කරන්නේ සුදජීවි සාම්පලයකින් බිඳා පෙට්ටි දීසියක් මත ඇඳ ගැනීමට. දැන් මේක ජීවාණුහරණය කිරීම සඳහා භාවිතා කරන්නේ අර අපි විස්තර කරපු මේ විදිහට අර රක්ත තප්ත වනතුරු රත් කිරීම තමයි භාවිතා කරන්නේ ආක්‍රමණ පුඩුවක් ජීවාණුහරණය කිරීමට. එතකොට මේක එතකොට වියලි තාපන ක්‍රමයක් වෙනවා මේක. මේ තියෙන විවිධ ආක්‍රමණ පුඩු ජීවාණුහරණය කරන්න රක්ත තප්ත වනතුරු රත් කිරීම සිදු කරනවා. ඒක එක ආක්‍රමණ වියලි තාපන ක්‍රමයක්. දෙවෙනි එක කතා කරත් අපි දැක්කා වියලි තාපන ක්‍රමයන්ටදී අපිට ඉස්සෙල්ලා මේක කතා කරන්න බැරි වුණා මේ ඉන්සිනරේෂන් කියලා කියන්නේ ද්‍රව්‍ය බොහෝමයක් ද්‍රව්‍ය දැන් උදාහරණයක් හැටියට ශල්‍යාගාරක උපකරණ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් ඔය ආසාදිතයන්ගෙන් ඉවත් කරන ද්‍රව්‍ය ඒ වගේ දේවල් අධික ලෙස ඉහළ උෂ්ණත්වයකට රත් කිරීම වගේ මේ විදිහට ජීවාණුහරණය කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පොතේ ඒක තියෙනවා පිටු අංකය 14 යටතේ බෂ්මීකරණය හෙවත් ඉන්සිනරේෂන් කියලා. එතකොට ඒකෙදී උදුන් බහුතර වශයෙන් මේක උදුනක් තමයි භාවිතා කරන්නේ. මේදී ආරෝග්‍යශාලා අපද්‍රව්‍ය විරුද්ධ දැල්ලකම විදිහට දැල්වීම මගින් බෂ්මීකරණය හෙවත් සුද්ධජීවීන් දැවි අලු බවට පත්වීම සිදු වෙනවා. මේක තමයි ඉන්සිනරේෂන් කියලා කියන්නේ. ඒක එතකොට වියලි තාපන ක්‍රමයට අයිති. ඊළඟට උණුසුම් වායු උදුන ගත්තොත් එහෙම ඒක සාමාන්‍යයෙන් විද්‍යාගාරවල භාවිතා වන මේ විදිහට මේ තියෙන වීදුරු උපකරණ වීකර පෙට්ටි දීසි ආදිය ජීවාණුහරණය කිරීමට භාවිතා කරන වියලි උදුනක්. එතකොට මේකේ සෙල්සියස් අංශක 170ක පැය දෙකක කාලයක් ලැබීමෙන් ඒවා ජීවාණුහරණය කරන්න පුළුවන්. අප ප්‍රායෝගික පරීක්ෂණයේදී නම් මේම උපකරණ අපි විශේෂයෙන් ඇලුමිනියම් පත්‍ර වලින් හෝ එහෙමත් නැත්නම් අර කඩදාසි වලින් යෙදීමක් ගැන කතා කරනවා. මේ විද්‍යාගාර උපකරණ අපි කරාට මේක එහෙම නෙමෙයි ජීවාණුහරණය සඳහා භාවිතා කරන වියලි උදුනක් තමයි මේ තියෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම ඊළඟ අපිට කතා කරන්න පුළුවන් මේ විදිහට අර අපි දැක්කා මේ
තැම්බීම කියන උපකරණ තැම්බීම ගැන කතා කරා. මේ තැම්බීම ගැන කතා කරන්නේ මේ තැම්බීම සාමාන්‍යයෙන් ඔය ගෙවල් වල කිරි බෝතල්. තැම්බීම මගින් ජීවාණු හරණය කරනවා. ඒක එතකොට තැම්බීම එතකොට ඒක තෙත්තාපන ක්‍රමයකට අයිති වෙන්නේ. ඊළඟට මේකෙදි සමහරට දැන් මේ වෛද්‍ය උපකරණ ඒ කියන්නේ කුඩා සැප් වගේ දේවල් තැන්වීම සඳහා මෙවැනි උපකරණයන් භාවිත කරන ඔයගොල්ලෝ දැකලා ඇති ආරෝග්‍ය ශාලාවල මේ සැත්කම් කටු ආදිය ජීවාණු හරණය කරන්නට සෙල්සියස් අංශක 100 නැටවීම මගින් ජීවාණු හරණය කිරීම සඳහා එවැනි උපකරණ භාවිත කරනවා. ඊළඟට ගත්තත් එහෙම මේ උපකරණය මේ තියෙන්නේ අර අපි කතා කර උපකරණයක් පෙරීම සඳහා භාවිත කරන පටල පෙරහන. මේකෙදි මේ විදිහට මේකේ මේ තියෙන පටල පෙරහනින් භාවිත කරන මේ පටලය මේකෙදි මේ ද්‍රව රෝපණ මාධ්‍ය හෝ ද්‍රව තමයි මේකෙදි අපිට පෙරන්න පුළුවන්. පෙරීමේදී මේ විදිහට වැකුම් එකක් භාවිතයෙන් වාතය ඉවත් කිරීම මගින් පෙරීම සිදු කරනවා. මේකෙදි මේක අපි කිව්වා වෛරස් සඳහා නම් විශේෂිත පටල සරිගස්සලා තියෙනවා කියලා. එතකොට මේකෙදි තවත් එවැනි උපකරණ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ විදිහට මේ තියෙන්නේ එවැනි පටල පෙරහන් උපකරණ. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් මීට අමතරව පාරජම්බුල විකිරණ මගින් පාරජම්බුල විකිරණ භාවිතා කරලා ජීවාණු හරණය කරන ආකාරය මේ තියෙන්නේ එවැනි පාරජම්බුල විකිරණ භාවිතා කරලා ශල්‍යාගාරයක් ජීවාණු හරණය කරන අවස්ථාවක්. ඒතර ඒ වැනි අවස්ථා ගණනාවක් අපිට දකින්න පුළුවන් මේ විදිහට විවිධ අවස්ථාවල භාවිතා කරන උපකරණ අපිට බලන්න පුළුවන්. ඊළඟට ජීවාණු හරණයේ රසායනික ක්‍රම නිරීක්ෂණය කළොත් අපිට රසායනික ක්‍රම යටතේ මේ විදිහට මේ තියෙන්නේ ධූමකරණයක්. ධූමකරණය මගින් මේ විද්‍යාගාරයක් හෝ ආරෝග්‍ය ශාලාවක් ජීවාණු හරණය කරන අවස්ථාව. එතෙන්දී එතිලීන් ඔක්සයිඩ් හෝ ක්ලෝරින් ඩයොක්සයිඩ් වැනි ධූමකරණ භාවිත කරන්නට පුළුවන්. මේ තියෙන්නේ තවත් එකක් මේ විදිහට මේක ක්ලෝරින් ඩයොක්සයිඩ් භාවිත කරලා ධූමාකරණය කරන අවස්ථාවක් මේ පින්තූරයේ පෙන්වන්නේ. මේක ක්ලෝරින් ඩයොක්සයිඩ් භාවිත කරලා ධූමකරණය කරන අවස්ථාවක්. එතකොට මීට අමතරව අපි කතා කරා වියලි උදුනක අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ විදිහට පෙට්ටි දීසි වගේ ඒවා ජීවාණු හරණය කරන්නට වියලි උදුන භාවිත කරන්න පුළුවන්. ඒකත් එතකොට අර ඉස්සෙල්ලා කරපු එකමයි සෙල්සියස් අංශක 170 පැය දෙකක් තුල කාලයක් තිබල ජීවාණු හරණය කිරීම. ඊට අමතරව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් පැස්ටරීකරණය කරන මේ කර්මාන්ත ශාලාවක් කිරි වගේ දේවල් පැස්ටරීකරණය සඳහා භාවිත කරන පද්ධතියක් තමයි මේ පින්තූරයෙන් පෙන්වන්නේ. එතන මේ විදිහට අපිට ජීවාණු හරණය සඳහා භාවිත කරන තවත් අපි එකක් නිරීක්ෂණය කරන්න ඕන. මේ තියෙන්නේ පීඩන උදුන. මේක තෙත්තාපනයේදී භාවිත කරන පීඩන උදුනක්. එතන මේකේ පීඩනය සඳහන් කරලා තියෙනවා මේ විදිහට ඉතාම තදින් සල්ලි කරන හොල්දානා ගෙවල් වල තියෙන ප්‍රෙෂර් කුකර් එකක් මීටර හුරුයි. නමුත් මේ පීඩන සඳහන් කරන එකක් නෑ. මේක විදුලිය මගින් විදුලිය සංපයනයක් මගින් ඊට පස්සේ මේ ඇතුලේ සෙල්සියස් අංශක 121 උෂ්ණත්වය වායුගෝල පීඩන එකක් යටතේ ඊට පස්සේ වර්ගාංගවලට අතල් 15ක පීඩනයක් කියලා අපි කියනවා. එතකොට මේ පීඩනය යටතේ විනාඩි 15ක් තිබීමෙන් ජීවාණු හරණය වෙනවා. ඒතර මේවැනි උපකරණ තව ගන්න පුළුවන් මේ විදිහට මේ තියෙන්නේ තෙවැනි උපකරණයක් ජීවාණු හරණය කරන. දැන් මෙතනදී අපි ඉස්සෙල්ලා කතා කරේ නැත්තේ ඉන්සිනරේෂන් නැත්නම් අර මේ ක්‍රමයේ විතරයි අපේ සිලබස් එකේ තියෙනවා මේ විදිහට අර
උපකාර මේ බොහෝ වෙලාවට ද්‍රව්‍ය ගිනි ගැනීමෙන් සුද්ධජීවීන් සම්පූර්ණයෙන් දැවීම වගේ විනාශ කරන මේ සත්ත්ව මල වගේ දේවල් පවා ඉන්සිනරේෂන් තමයි කරන්නේ විනාශ කිරීමෙන්. ඕක තමයි අපිට ඉගෙන ගන්න තිබුණු ප්‍රධාන ආකාරය.